සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දිනත් මේ සුපින්බර වස්සාන සමයේ අයං වස්සාන කාලෝ වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි ඔබ සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ. අද දින මේ වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් නලින් මාධවලේනගේ මහත්මයා විසින්. ඉතින් මේ පින්නතුන් ඊටාම සදහැසිතින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරා තිබෙනවා. පින්වත්නි, මේ වස්සාන ධර්මදේශනා මාලාවේ ඔබ ශ්‍රවණය කරමින් සිටියේ අප්‍රමාදයට මූලික වෙන දහම් කරුණු පිළිබඳව. එතකොට අප්‍රමාදයේ කියන වචනය ඔබ ධර්මදේශනාවලින් විග්‍රහ කරගන්නට ඇති. අප්‍රමාදය කියලා කියද්දී ඒ අප්‍රමාදය එක එක්කෙනාගේ ජීවිතවල විවිධ ස්වභාවයෙන් තියෙනවා. ඒ වගේම ප්‍රමාදය කියන එකත් විවිධ ස්වභාවයෙන් තියෙනවා. දැන් අපි ගත්තොත් කෙනෙක් සත්තු මරනවා නම්, කෙනෙක් හොරකම් කරනවා නම්, ඊළඟට කෙනෙක් කාමීත්‍යාචාරය යෙදෙනවා නම්, ඊළඟට බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන ආදී කියනවා නම්, මේ වාගේ යෙදිලා ඉන්නවා නම් ඒ කෙනා ප්‍රමාදී ගණයට අයිති. ඊළඟට පින්වත්නි, බුද්ධ ශාසනයට පැමිණිලා, ඒ කියන්නේ ශ්‍රද්ධාවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලා සිල්පද ආරක්ෂා කරන අය ඉන්නවා. ඉතින් සමහර අවස්ථාවල ඒගොල්ලෝන්ගේ කුසල් වැඩිම, පින් දහම් රැස් කිරීම තියෙනවා. ආයෙ ටික වෙලාවකදී, ටික අවස්ථාවකදී ආයෙක කඩා වැටෙනවා. සමහර කාලවලට සිල් ගන්නවා, සමහර කාලවලට සිල් ගන්නේ නැහැ. එතකොට සමහර කාලවලදී ආ කුසල් වැඩිම තියෙනවා නම්, සමහර කාලවල කුසල් වැඩිම නැත්නම්, ඒ කුසල් නොවඩන කාලේ ඔහුට ප්‍රමාදී කාලයක්. ඊළඟට සමහර අවස්ථාවල තියෙනවා, දැන් අපි ගත්තොත් ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි අපි අපේ ජීවිතවල මේ එක දිගට යම් වැඩපිළිවෙලක් කරගෙන යන්න බෑ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ යෙදෙන වැඩපිළිවෙල අපි ගත්තොත් ඔන්න කෙනෙක් එක දිගටම අපි කියමු හවස බුද්ධ වන්දනාවක් කරනවා කියලා. ඊළඟට කෙනෙක් එක දිගටම දවසකට පැය භාගයක්, පැයක් ආදී භාවනා කරන්න පුරුදු වුණා කියලා. මේ වගේ දේවල් පටන් ගත්තාට ඒ මනුස්සයාට ඒක එක දිගටම කරගෙන යන වීරිය අද කාලේ හීනයි. ටික දවසක් තියෙනවා, ටික දවසකදී ඒක කඩා වැටෙනවා. ඉතින් එහෙම ස්වභාවයකින් නේද අපි මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ.
එතකොට මේ අප්‍රමාදී බවට උපකාරක වෙන කරුණු බොහොමයක් ධර්මයේ තියෙනවා. ඊළඟට තව එකක් තමයි ධර්මයේ හැසිරෙන අයට තියෙන තව ප්‍රමාදී වෙන විස්තරයක්. ඒ තමයි සමහර අය ධර්ම මාර්ගයේ හැසිරෙන්න ආවට පස්සේ ඒගොල්ලෝ තිසරණේ සමාදන් වෙලා පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ මේ ධර්මයට එන්න කලින් බණ අහන්න කලින් ඒගොල්ලොන්ගේ ජීවිතවල යම් යම් පහුගිය කාලේ විච්ච වැරදි තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවනේ සීල් සමාදන් වෙන්න කලින් ධර්මයේ හැසිරෙන්න කලින් ඒගොල්ලොන්ගේ ජීවිතවල තිබිච්ච රටාව සමහරට වෙනස්. එතකොට මේ වෙනස් රටාවක් එක්ක ජීවිතේ තියෙද්දී ඒගොල්ලෝ සීල් රකින්නේ නැහැ. සත්තු මෙරිලා තිනවා. හොරකම් කිරිලා තිනවා. කාම මිත්‍යාචාරය යෙදිලා තිනවා. මේ වගේ මොන හරි අකුසල් තම තමන්ගේ ජීවිතවල යෙදිලා තිනවා. එතකොට මේ ධර්මයේ හැසිරෙන මිනිස්සයාට මේවා මතක් වෙද්දී නිරේ ගැන අහන්න ලැබෙද්දී එයාට මේ අකුසල් ගැන හිතට බය එනවා. එතකොට නුවණින් කල්පනා කරන්නේ නැති කෙනා මේ අකුසල් ගැන පසුතැවි කල්පනා කර කර ඉන්නවා. ආන්න ඒකටත් කියන්නේ ප්‍රමාදය කියලයි. අකුසලයේ ගැන පසුතැවි ඉන්න එකටත් ප්‍රමාදය කියලා කියනවා. මොකද අකුසලයේ ගැන පසුතැවුණා කියලා එයාට කුසල් උපද්දවන්න අවස්ථාවක් නැහැ. ආන්න ඒ ගැන තියෙන ලස්සන දේශනාවක් අද ඉගෙන ගන්නේ. මේ දේශනාවේ සඳහන් වෙන්නේ පින්වත්නි සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සලායතන වර්ගයේ ගාමනී සංයුත්තේ සංක ධම සූත්‍රය. මේ දේශනාවේ තියෙන්නේ සක්පිඹින්නා උපමා කරලා දේශනා කරපු දේශනාවක්. හැබැයි මේ දේශනාව පටන් ගන්නකොටම මේ සක්පිඹින්නෙක් ගැන විස්තරයක් මුලින් සඳහන් වෙන්නේ නැහැ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාලන්දාවේ පාවාරික අඹවනේ. නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකෙක් වෙච්ච අසිබන්ධක ගාමිනී භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියා. පැමිණිලා එකත් පස්සෙ වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ මේ ගාමණීගෙන් අහනවා ගාමණී නිගණ්ඨනාත පුත්ත ශ්‍රාවකයන්ට ධම් දෙසන්නේ කොහොමද? නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ශ්‍රාවකයන්ට බණ කියන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අහුවා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ ගාමණී කියනවා ස්වාමීනි නිගණ්ඨනාත පුත්ත ශ්‍රාවකයන්ට ධම් දෙසන්නේ මේ විදිහටයි. යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම් ඒ සියලු දෙනාම අපායටමයි යන්නේ. නිරේටමයි යන්නේ. යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් ඒ සියලු දෙනාම අපායටමයි යන්නේ. නිරේටමයි යන්නේ. යම් කිසි කෙනෙක් කාම විත්‍යාචාරයේ යෙදෙනවා නම් ඒ සියලු දෙනාම නිරේටමයි යන්නේ. අපායටමයි යන්නේ. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒ සියලු දෙනාම නිරේටමයි යන්නේ. අපායටමයි යන්නේ. ඉතින් බහුල වශයෙන් යමක් කරනවාද ඒ අනුව වාසය කරනවාද ඒ සියලු දෙනා ඒ කරුණෙන් තමයි අපාගත වෙන්නේ කියලා ස්වාමීන් නිගණ්ඨනාත පුත්ත ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ මේ විදිහටයි. දැන් පින්වත්නි මේක බැලූ බැලමට අපිට මේක හරි කියලා හිතෙන්න පුළුවන්. මොකද මේක නුවණින් බලන කෙනෙකුටයි මේක තේරෙන්නේ. මේකේ තියෙන්නේ මේ නිගණ්ඨනාත පුත්ත කියන්නේ යමෙක් සත්තු මරනවා නම් ඒ ඔක්කොම නිරේ යනවා. හොරකම් කරනවා නම් ඒ හැමෝම නිරේ යනවා. කාම මිත්‍යාචාරය දෙනවා නම් ඒ හැමෝම නිරේ යනවා. බුරු කියනවා නම් හැමෝම නිරේ යනවා. යමක් බහුල වශයෙන් කරනවාද ඒ හේතු කරගෙන නිරේ යනවා කියලයි මේ නිගණ්ඨනාත පුත්ත බණ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගාමණීට කියනවා ගාමණී බහුල වශයෙන් යමක් කරනවා නම් බහුල වශයෙන් යමක් කරනවා නම් ඒ අනුව ඉන්නවා නම් ඒ දෙයින් අපාගත වෙනවා නම් ඔය කියන කරුණත් එක්ක ඔය නිගණ්ඨනාත පුත්තගේ වචනයට අනුව කවුරුත් අපාය යන්නේ නැහැ කිව්වා. කවුරුවත් නිරේ වැටෙන්නෙත් නැහැ කිව්වා. එතකොට කියනවා පින්වත් ගාමණී මේ ගැන ඔබ කොහොමද හිතන්නේ?
යම් පුරුෂයෙක් සත්තු මරනවා නම් ඔන්න බලන්න මේක බුදුරජාණන් වහන්සේ තෝරලා දෙන විදිය. යමෙක් සත්තු මරනවා නම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා සත්තු මරනවා නම් එයාගේ ජීවිතේ දවසේ කාලසටහන ගනිද්දී එතකොට එයාගේ ජීවිතේ දවසේ කාලසටහන ගනිද්දී එයා සත්තු මරණ කාලයේද දවසේ වැඩි කාලයක් යොදන්නේ සත්තු නොමරන වෙලාවද. එතකොට කිව්වා ස්වාමීනි යම් පුරුෂයෙක් සත්තු මරනවා නම් එයා රැයක වේවා දහවලක වේවා එයාගේ ජීවිතයේ දවස ගැන සලකද්දී සත්තු මරණ වෙලාවක් නැත්නම් ඒක ස්වල්පයයි කිව්වා. සත්තු නොමරා ඉන්න කාලේ වැඩි කිව්වා. දැන් ඇත්තනේ කතාව. දැන් බලන්න පින්වත්නි දැන් සත්තු මරණ මිනිස්සු ඉන්නවා කියමු. අපි කියමු මස් මඩුවක සත්තු ඝාතනය කරන මිනිසෙක් ඉන්නවා කියලා. ඒ මිනිසයා දවසේ පැය 24ම සත්තු මරන්නේ නැහැ නේ. ඒ රසාව කරන යම් වෙලාවක් තියෙනවා. එතකොට මේ වෙලාව අනුව තමයි එයාගේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ. එතකොට මේ නිගණ්ඨනාථ පුත්ත කියන කරුණත් එක්ක දැන් බුදුරජාණන් වහන්සේ ඇහුවේ කොහොමද? යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා දවසේ සත්තු මරණ වෙලාවක් නැත්නම් ඒකද වැඩි නැත්නම් සත්තු නොමරා ඉන්න වෙලාව. එතකොට කිව්වා ස්වාමීනි සත්තු නොමරා ඉන්න වෙලාව වැඩි සත්තු මරණ වෙලාව ටිකයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දාලා නිකන් මේ ගාමණී ඔය කියන විදිහට නම් ඉතින් කවුරුත් නිරේ යන්නේ නැහැ කිව්වා. යමක් බහුල වශයෙන් කරනවාද බහුල වශයෙන් සේවනය කරනවාද ඒ අයුරින් අපායට යනවා කියලා කියන කතාවත් එක්ක ඔය නිගණ්ඨනාථ පුත්ගේ වචනයට අනුව නම් කවුරුත් අපාය යන්නේ නැහැ කිව්වා. නිරේ යන්නේ නැහැ කිව්වා. එතකොට පින්වත්නි මේ නිගණ්ඨනාථ පුත් කියන්නේ යමෙක් ප්‍රාණඝාතය කරන නම් ඒ ඔක්කොම අපාය යනවා. හැබැයි ඒක බහුල වශයෙන් කරනවා නම් කියලා කියන්නේ. ඊළඟට කියනවා ගාමිණී ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හොරකම් කරනවා නම් ඉතින් එයාගේ රෑ කාලේ දවල් කාලේ සලකලා බලද්දී ඒ තැනැත්තා හොරකම් කරන කාලේද වැඩි දවසේ හොරකම් නොකර ඉන්න කාලේද කිව්වා. ස්වාමීනි හොරකම් කරන මිනිස්සයා වුණත් ඉතින් දවසේ හැම වෙලාවෙම හොරකම් ඉන්නව නෙවෙයිනේ කිව්වා. එයා හොරකම් නොකර ඉන්න කාලේ වැඩි කිව්වා. සොරකම් කරන වෙලාව ටිකයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අදාළ ගාමිණී ඉතින් එතකොට එහෙමනම් මේ සිද්ධිය තියෙන්නේ යමක් බහුල වශයෙන් කරමින් යමක් බහුල වශයෙන් කරන වාසය කරන යමක් බහුල වශයෙන් කරමින් වාසය කරන කෙනෙක් ඒ දෙයින් අපායට පමුණවන්නේ යන කරුණක් නිගණ්ඨනාථ පුත් කියනවා නම් ඔය කියන කතාවත් එක්ක නම් කවුරුත් අපායට යන්නේ නැහැ කිව්වා. නිරේට යන්නේ නැහැ කිව්වා. ඇයි හේතුව? හොරකම් කරන්නේ දවසේ ටික වෙලාවයි. දවසේ බොහෝ වෙලාවක් හොරකම් නොකර ඉන්නේ. දැන් බලන්න පින්වත්නි මේ නිගණ්ඨනාථ පුත් ආදී ධර්මයේ දේශනා කරද්දී ඒගොල්ලෝ ප්‍රසිද්ධියක් අපේක්ෂාවෙන් යම් තර්කානුකූල කරුණක් මිනිසෙගේ ඔළුවට දාන්න බලනවා මිසක් ඒ ධර්මයේ අවබෝධ කරන දෙයක් අහලකවත් නැහැ. ඊළඟට සත්‍ය මත පදනම් වෙච්ච කතාවක් ඒ ධර්මයේ නැහැ. ඊට පස්සේ අහනවා ගාමිණී ඔබට මේ ගැන මොකක්ද හිතෙන්නේ? පුරුෂේ කාමයේ වරද වැසිරෙනවා නම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කාමීත්‍යාචාරය යෙදෙනවා නම් එයාගේ දවසේ ටයිම් ටේබල් එක ගන්නකොට කාලසටහන ගන්නකොට එයාගේ දවස ගනිද්දී ඒ දවසේ වැඩි වෙලාවක් වැරදි කාමසේවණේ යෙදෙමින් ඉන්නේ. මෙහෙම නැත්තම් දවසේ වැඩි වෙලාවක් වැරදි කාමසේවණෙන් වෙන් වෙලා දින්නේ කියලා. ඒකට කියනවා ස්වාමීනි එයාගේ රැයත් දහවලක් එක්ක දවසක් සම්පූර්ණයෙන් සලකලා බලද්දී එයාගේ වැරදි කාමසේවණේ යෙදෙන වෙලාවක් නැත්තම් ඒ වෙලාව ටිකයි කිව්වා. වැරදි කාමසේවණේ යෙදෙන්නේ නැති වෙලාව බහුලයි කිව්වා. එහෙනම් ගාමිණී ඔය නිගණ්ඨනාථ පුත් කියනවා නම් යමක් බහුල වශයෙන් කරනවා නම් ඒ අනුව නිරේට යන්නේ කියලා. ඉතින් මෙහා බහුල වශයෙන් වැරදි කාමසේවණේ දවස පුරාම යෙදෙන්නේ නැත්තම් ඔය වචනේට අනුව කවුරුත් අපායට යන්නේ නැහැ නේ කිව්වා. නිරේට යන්නේ නැහැ නේ කිව්වා. ඒකට පව් කරන මිනිස්සු දවස පුරාම කර ඉන්නේ නැහැ නේ. මේ මිනිස්සයා පව් කරන වෙලාවක් තියෙනවා. එතනින් පස්සේ ඒ පව් නවත්තලා ඒ ගාගේ සාමාන්‍ය කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ අහනවා ගාමිණී ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? යම් පුරුෂයෙක් බොරු කියනවා නම් එයාගේ දවසේ වේලාව ගනිද්දී රැයක් හෝ දහවලක් හෝ රැය දහවල් කාලේ සලකලා බලද්දී එයාගේ බොරු කියන කාලෙද වැඩි එහෙම නැත්නම් එයා බොරු නොකිය ඉන්න කාලෙද වැඩි කියලා හෙව්වා. එතකොට ගාමිණී උත්තර දෙනවා ස්වාමීනි බොරු කියන මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිසයා දවසේ වැඩි වෙලාව බොරු කියාම ඉන්නේ නැහැ කිව්වා.
දවසේ ටික වෙලාවයි කිව්වා එයා බොරු කියනවා නම් කියන්නේ. අනිත් වෙලාවට එයා බොරු කියන්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා නිගණ්ඨනාත පුත්ත කියනවා නම් යමක් බහුල වශයෙන් කරද්දී ඒ අනුව නිරේට යනවා කියලා. ඉතින් ওই කතාවත් එක්ක එහෙනම් ගාමණි කවුරුත් ওই නිගණ්ඨනාත පුත්තගේ වචනෙට අනුව නිරේ යන්නේ නැහැ නේ. අපාය යන්නේ නැහැ නේ කිව්වා. දැන් බලන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පෙන්නලා දෙද්දී ඒ කාලේ හිටපු ඒ ශාස්ත්‍රවරුන්ට මේවා කසෙන් ගහනවා වගේ තියෙන්න ඇති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කරනවා ගාමණී ඇතම් ශාස්ත්‍රවරයෙක් මෙවැනි දේ කියන කෙනෙක් නම් මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක් නම් ඒ කියන්නේ ඔන්න සත්තු මරනවා නම් ඒ හැමෝම අපාය ඉපදිනවා නිරේ යනවා. හොරකම් කරන අය ඉන්නවනම් ඒගොල්ලෝ හැමෝම අපාය යනවා නිරේ යනවා. කාම මිත්‍යාචාරය යදනවා නම් ඒ හැමෝම අපාය යනවා නිරේ යනවා. ඊළඟට බොරු කියනවා නම් ඒ හැමෝම නිරේ යනවා අපාය යනවා කියලා කියනවා නම් එතකොට එහෙම ශාස්ත්‍රවරයෙක් ලෝකේ ඉන්නවා. දැන් මේ නිගණ්ඨනාත් පුත් එහෙම කතාවන්නේ කියලා තින්නේ. එතකොට එහෙම කිව්වට පස්සේ එයාගේ ශ්‍රාවකයෝ ඉන්නවනේ. ඒ ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවකයෝ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන මහා ප්‍රසාදයකටපත් වෙලා පැහැදීමින් ඉන්නේ. එතකොට ඒ පැහැදිලා ඉන්න ශ්‍රාවකයා කල්පනා කරනවා අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මේ වගේ දෙයක් කියන්නේ. මෙන්න මේ වගේ දෙයක් කියන්නේ. මේ වගේ දෘෂ්ටියක් දරන්නේ. මේ වගේ කරුණු තමයි උන්වහන්සේ දක්වන්නේ. යම් කෙනෙක් සත්තු මරනවා නම් ඒ ඔක්කොම අපාය යනවා, නිරේ යනවා. හොරකම් කරනවා නම් ඒගොල්ලෝ ඔක්කොම අපාය යනවා, නිරේ යනවා. කාම මිත්‍යාචාරයේ යෙදিলা තියෙනවා නම් ඒ ඔක්කොම නිරේ යනවා, අපාය යනවා. ඊළඟට බොරු කියනවා නම් ඒ ඔක්කොම නිරේ යනවා, අපාය යනවා. එතකොට මෙයා කල්පනා කරනවා ඉතින් මේ වගේ අකුසල් මගේ අතනියුත් සිද්ධ වෙලා තිනවා. ඉතින් ඒ නිසා දැන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා මේ අකුසල් කෙරිච්ච අය ඉන්නවනම් ඒගොල්ලෝ ඔක්කොම නිරේ යනවා අපායමයි යන්නේ. ඉතින් මගේ අතිනුත් මේ අකුසල් වෙලා තිනවා. එහෙනම් මටත් තියෙන්නේ නිරේ යන්නමයි අපාය යන්නමයි කියලා මෙයා දෘෂ්ටියක් ඇති කරගන්නවා. දැන් බලන්න පින්නත්නි අදටත් මේ වගේ සමහර ඔය එක කරුණු අහන්න ලැබෙනවා. දැන් මිනිස්සයා නුවණින් කල්පනා නොකළොත් මේවා මේ විදිහට පිළිගන්න සමාජය අදටත් තියෙනවා. දැන් අදට මේ නිගණ්ඨනාථ පුත්තගේ බණ කවුරු හරි කිව්වොත් ගිහි කෙනෙක් වේවා පැවිද්දෙක් වේවා ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කවුරු හරි කිව්වොත් එහෙම සත්තු මරපු ඔක්කොම නිරේ යනවා කියලා. එතකොට එයාගේ ධර්මයකට විසඳුමක් කියලා පනවන්නේ නැහැ. නිරේ යන්නේක තමයි කියන්නේ. එතකොට එයාගේ ශ්‍රාවකයා දෘෂ්ටියක් ගන්නවා මගේ අතිනුත් සත්තු මැරිලා තිනවා. හොරකම් කෙරෙලා තිනවා. එහෙනම් මටත් නිරේ යන්නමයි තින්නේ කියලා දෘෂ්ටියක් ගත්තොත් එයා ඒ විදිහට සිත මේ කල්පනාවට ගත්තොත් මේකේ තියෙනවා ගාමණී. ඔහු ඒ වචනේ අත්හැරියේ නැත්නම් මොකද්ද වචනේ? මම නිරේ යනවා, මම අපාය යනවා කියලා වචනේ අත්හැරියේ නැත්නම්. ඒ සිතුවිල්ල අත්හැරියේ නැත්නම් මට නිරේමයි යන්න තියෙන, අපායමයි යන්න තියෙන කියන සිතුවිල්ල අත්හැරියේ නැත්නම්. එයා ඒ දෘෂ්ටිය බැහැර කළේ නැත්නම්. ඔසවාගෙන සිටිය බරක් බිම තිනවා වගේ. ඒ සැනින්ම නිරේ උපදිනවා කියන. බලන්න පින්නත්නි මේ පාප කර්මයේ නෙමෙයි බලවත් මෙතන. මෙතන බලවත් වෙලා තියෙන මෙයාගේ දෘෂ්ටියයි. මෙයා අතින් සත්තු මෙරිලා තිබිච්ච එක නෙමෙයි මෙතන බලවත්. මේක හරිය පුදුම කාරණාවක් අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ දේශනාවේ විස්තර කරන්නේ. දැන් කෙනෙක් අතින් සත්තු මෙරිලා තිබ්බොත් ඒකට මේ බුද්ධ ශාසනයේ පිළියමක් තියෙනවා. කෙනෙක් හොරකම් කරා කියලා ඒකට බුද්ධ ශාසනයේ යම් පිළියමක් තියෙනවා. යම් වැරදි වුණාම මේ බුද්ධ ශාසනයේ පිළියමක් තියෙනවා. හැබැයි මේ දෘෂ්ටිය වරද්ද ගත්තොත් ඒ දෘෂ්ටිය වැරදිච්ච කෙනාට පිළියම් නැහැ. ඉතින් ඒකයි මේකේ තියෙන භයානකකම. දැන් මේ කෙනා කල්පනා කරන්නේ කොහොමද? ඒ ශාස්ත්‍රූරයා කියන්නේ බහුල වශයෙන් යමක් කරන දේ යනුව නිරේ යනවා. එහෙනම් මගේ අතිනුත් මේ අකුසල් සිද්ධ වෙලා තිනවා. සත්තු මෙරිච්ච අය ඔක්කොම නිරේ යනවා කියලායි කියන්නේ. සොරකම් කරපු අය ඔක්කොම නිරේ යනවා කියලායි කියන්නේ. ඉතින් මගේ අතිනුත් මේවා වෙලා තිනවා. එහෙනම් මම නිරේ යනවා කියලා දෘෂ්ටියක් ගත්තොත් ඒ දෘෂ්ටිය අත්තරින් නැතුව ඉන්න තාක්කල් ඔහුට නිරේන් මිදෙන්න බෑ. ඔහුට අපායෙන් මිදෙන්න බෑ. දැන් පින්නත්නි අදටත් ඔය වගේ මෝඩ මිනිස්සු ඉන්නවා. අපිටත් හම් වෙලා තිනවා. දැන් අපි කියමු එයා කාලයක් බිව්වා කියලා. කුඩු ගැහුවා කියමු.
එහෙම නැත්නම් එයා කාලයක් වැරදි කාමසේවනයේ යෙදුණා කියමු. අවුරුදු ගාණක් එයාගේ ජීවිතේ වැරදිලා. එතකොට සමහර විට එයා මැදි වයසටපත් වෙලා අවුරුදු 40 50 පහ වෙලා වුණ කියමු. එයා බනහන්න ආවේ. එතකොට බන කියද්දී මේ මිනිස්සයා කල්පනා කරනවා සමහර විට දැන් මට වැරදිලා තියෙන්නේ මට මේකෙන් ගොඩ යන්න බෑ මං නිරේ යනවා. නිරේ ගිහිල්ලා ඉවර කරලා තමයි මට ඇවිල්ලා මේක බේරෙන්න තියෙන්නේ කියලා. ආදරත් මේ වගේ මෝඩ දෘෂ්ටිගත මිනිස්සු ඉන්නවා. එතකොට එයාට වැරදුනා නම් එයා ගන්න ඕනේ ඒ දෘෂ්ටිය නෙවෙයි. මේ දේශනාව ඉස්සරහට හොඳ ලස්සනට විස්තර වෙනවා. ජීවිතේ වරද්දගත්ත කෙනෙක් අප්‍රමාදයට එන්නේ කොහොමද කියලා. එතකොට ජීවිතේ වැරදුනාට පස්සේ ඒ ජීවිතේ වැරදිල්ල ගොඩ දාගන්න මේ බුද්ධ ශාසනය පිළියමක් තියෙනවාමයි. ඒකට දෘෂ්ටිය ඍජු කරගන්න ඕනේ. ඉතින් මේකේ තියෙනවා. එතකොට මේ නිගණ්ඨනාථ පුත්තගේ ආදී ඒ ශ්‍රාවකයෝ හිතන විදිය නේ විදිය මොකද්ද? මම මේ වගේ අකුසල් කරලා තියෙනවා මට නිරේමයි යන්න තියෙන්නේ. අපායමයි යන්න තියෙන කියලා දෘෂ්ටියක් ගත්තොත් ඒ දෘෂ්ටිය නිසා නිරේ යනවා කිව්වා. ඊට පස්සේ යාගේ ශ්‍රාවකයෝ ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ සමහර විට හොරකම් කිරීලා තිනවා. ඒකට ඒ හොරකම් කිරිච්ච අය කල්පනා කරනවා ඉතින් මගේ ශාස්ත්‍රුණාසේ කියන්නේ හොරකම් කරපු අය අපායමයි යන්නේ නිරේමයි යන්නේ. ඒ නිසා මාත් නිරේයයි අපායමයි. මටත් යන්න තියෙන අපායටමයි කියලා ඒ දෘෂ්ටියත් නොහැර හිටියොත් ඒ කල්පනාවත් නොහැර හිටියොත් ඒ වචනේ මග අත් නොහැර හිටියොත් ඒ කාන්තෙන් ඔහු නිරේ යනවා කිව්වා. ඊළඟට තව කෙනෙක් කල්පනා කරනවා කියන ඔයාගේ ශාස්ත්‍රුණාංශකින් බණ අහද්දී එයාට අහන්න ලැබෙනවා කියනවා වැරදි කාම සේවනයේදී චය ඔක්කොම නිරේමයි යන්නේ කියලා. එතකොට මේ බණ වැරදි එකක් නේ. දැන් බලන්න මේ නිගණ්ඨනාථ පුත්තු බණ කියලා තියෙන්නේ මේ කර්මඵල විශ්වාසයක් විපාකයක් ගැන නෙවෙයි කුසල අකුසල් ගැන නෙවෙයි. මෙයා කියලා තියෙන්නේ සත්තු මරණ ඔක්කොම නිරේ යනවා. හොරගම් කරන ඔක්කොම නිරේ යනවා. දැන් ওই සත්තු මරණ එක ගැන ඉහළම දෘෂ්ටියකට ගිහිල්ලා මේගොල්ලෝ ඇල්ලතුරු බොන්නේ. ඊළඟට තැනක බිම ඉඳගන්නේ, පිහදලා ඉඳගන්නේ, වස්ත්‍ර අඳින්නේ. බලන්න මේ දෘෂ්ටි ඉස්සරහ මේ වැඩිපුර හිතුවට පස්සේ මේක කොච්චර වැරදි පාරකට හැරෙනවද? හැබැයි ඒ දෘෂ්ටි සුගතිය කරා අරන් යන්නේ නෑනේ. කුසල් වඩවන්නේ නෑනේ. බලන්න එතකොට අපේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් මේ මධ්‍යස්තව කුසල් අකුසල් ලෝකෙට පෙන්වලා දෙනවද මේ දෘෂ්ටිගත නොවි. අපේ බුදුරජාණන් වහන්සේ සත්‍යවාදීව මේ ධර්මයේ පෙන්වලා දෙන හැටි හරි පුදුමයි. ලෝකෙින් එකම ශාස්ත්‍රුණාසේ පින්වත්නි සත්‍යවාදී වූ එකම ශාස්ත්‍රුණාසේ අපගේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් මේ නිගණ්ඨනාථ පුත්තුගේ අනිත් ඔන්න ශ්‍රාවකයා එහෙම නැත්නම් මේ මතයේ කියන ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ මේ නිරේ සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් කාම විත්‍යාචාරය දෙනවා නම් බොරු කියනවා නම් නිරේ යනවාම කියන කෙනෙක් ශාස්ත්‍රූරයෙක් බණ කියනවනේ. එතකොට ඒ විදිහට බණ කියන ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකේ කල්පනා කරනවා දැන් මගේ අතිනුත් බොරු කියවිලා තිනවා. ඉතින් මම මේ බොරු කියලා තිනවා නම් මටත් යන්න වෙන්නේ නිරේමයි. මටත් යන්න වෙන්නේ අපායමයි. ඒ නිසා මමත් අපාය ඉපදිවි කියලා දෘෂ්ටියක් අරන් ඉන්නවා. ඒ දෘෂ්ටියත් නොහැර ඉන්නකම් ඔහු අපායෙන් අත් මිදින්නේ නැහැ කියනවා. ඔහු ඒ දෘෂ්ටියත් සමග මැරුණොත් අපාය යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකෙන් අපිට පේනවා පින්වත්නි මේ බුද්ධ ශාසනේ අපි මේ දෘෂ්ටිගත වීමක් නෙවෙයි තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ යම් අකුසලයක් වුණාට පස්සේ ඒකට ප්‍රතිකර්ම කිරීමක්. ඒ ප්‍රතිකර්ම කිරීමත් එක්ක මේ දෘෂ්ටිගාමී එකක් පැටලෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි අතහැරලා දාලා මේ වැරදින් අත්මිදලා ප්‍රතිකර්මයක් යෙදුනට පස්සේ යා මේ සසරේ මුදුන වැඩපිළිවෙලකට දාගන්න පුළුවන්. මේ දේශනාව ඉස්සරහට විස්තර වෙනවා. කියනවා පින්නත් ගාමිනී ඉදපන ගාමිනී තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධ භගවා. ගාමිනී ලෝකයේ පහළ වෙන අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධ භගවා කියන ගුණයෙන් යුතු ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. සෝ අනේක පරියායේන පානාති පාතං ගරහති. ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන හැටි මේකේ තියෙනවා. සෝ අනේක පරියායේන පානාති පාතං ගරහති විගරහති පානාති පාතා විරමති චාහ. ඒ කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ ප්‍රාණඝාතයට ගරහනවා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයට ගරහලා තිනවනේ.
ඊළඟට විගරහති බලවත්ව ගරහනවා. පානාති පාතා විරමති චාහ. මේ මේ ප්‍රාණඝාතයෙන් සත්තු මැරීමෙන් වැළකී සිටපියව් කියලා බණ කියනවා. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා බණ කියනවා. බලන්න එතකොට බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන හැටි වෙනස්. ඊළඟට තියෙනවා අදින්නාදාන ගරහති විගරහති අදින්නාදාන විරමති චාහ. සොරකමින් වැළකෙන්න සොරකමින්ට ගරහනවා බලවත්ව ගරහනවා වැළකෙන්න කියලා ධර්මයේ කියනවා. කාමේසු මිච්ඡාචාරං ගරහති විගරහති කාමේසු මිච්ඡාචාරා විරමති චාහ. කාමීත්‍යාචාරයට බලවත් ලෙස ගරහනවා. කාමයේ වරදව හැසිරීමෙන් වැළකෙන්න කියලා බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඊළඟට බොරු කීමට ගරහනවා. බලවත්ව ගරහනවා. බොරු කීමෙන් වැළකෙන්න කියලා බණ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්තු මැරුව ඔක්කොම නිරේමයි යන්නේ කියලා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ බණක් නෙවෙයි. අකුසල් කරපු ඔක්කොම නිරේ යනවා කියලා බුදුරජාණන් වහන්සේ බණ කියලා නෑ කොහෙවත්. දැන් බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ කොහොමද? මේ අකුසල් වලට ගරහනවා බලවත්ව ගරහනවා වෙන් වෙන්න කියලා ධර්මයේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ගාමණී ශ්‍රාවකෙක් ඒ ශාස්ත්‍රවරයා කෙරෙහි අතිශයින්ම පැහැදීමෙන් ඉන්නවා. එතකොට ඔහු නුවණින් කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් සත්තු මැරීම ගැන ගරහනවා. බලවත්ව ගරහනවා. වැළකෙන්න කියලා බණ කියනවා. එතකොට එතන ඉන්න ශ්‍රාවකයාට හිතෙනවා මගේ අතිනුත් සත්තු මැරිලා තියෙනවා. මටත් මේ වගේ පව් කලින් කිරිලා තියෙනවා. ඉතින් මම මේ සත්තු මරලා තිනවා නම් අතීත ජීවිතේ, ඒ කියන්නේ මේ ජීවිතේ ධර්මයට එන්න කලින් ඒක යහපත් දෙයක් නෙවෙයි. හොඳ දෙයක් නන් නෙවෙයි. මේක මට සිද්ධ වෙච්ච කුසලයක් නෙවෙයි. එතකොට එයා ඒක තේරුම් ගත්තනේ. ඇයි බුදුරජාණන් වහන්සේ අකුසලයට ගරහනවා, බලවත්ව ගරහනකොට වෙන්න කියලා කියද්දී මෙයාට හිතට දැන් අද කාලේ ගත්තත් පින්නත් මේක තියෙනවා. දැන් මම මේ දේශනාව කරන්න හේතු වෙච්ච එකක් ඒක. ඒ තමයි ඔන්න දැන් ධර්මයේ අහන්න මිනිස්සු වෙනවනේ. සමහර විට සමහර අයට ධර්මය ඇහෙන්නේ එයාගේ ජීවිතේ යම් කාලයක් පසු වුණාට පස්සේ. සමහර විට ඒගොල්ලන්ට මැදි වයසේදී ධර්මය හම්බෙන්නේ. සමහර අයට ධර්මය හම්බෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ ජේෂ්ඨ වයසේදී අවුරුදු 50 60 පහ වුණාට පස්සේ. එතකොට සමහර අයට තරුණ කාලේ ධර්මය හම්බෙනවා. නමුත් එතකොට ඒ ධර්මය හම්බෙන්න කලින් ඒගොල්ලන්ගේ ජීවිතවල නොඑක් වැරදි සිද්ධ වෙච්චා තියෙනවා. සත්තු මැරිච්චා, හොරකම් කෙරිච්චා, මේ වගේ මොනවා හරි ජීවිතවල වැරදි තියෙනවා. එතකොට මේ ධර්මයේ අහද්දී මේ නිරේ ගැන අහද්දී අපාය ගැන විස්තර අහනකොට ඊට පස්සේ පෙරේත ලෝකවල විස්තර අහනකොට කර්ම විපාක ගැන අහද්දී මේ කර්ම විපාක ආපහු ඇවිල්ලා පළ දෙන විදිහ අහද්දී ඒ බණහන මිනිසයාගේ ඉහමුල රත් වෙන්නේ නැද්ද? කලබලයටපත් වෙනවනේ. ඒ මිනිසයාට උන්හිටි තැන් අහි මේ අමතක වෙන තරමට මේ ධර්මයේ අහද්දී ඒ මිනිසයා මේ ධර්මයට සංවේදී වෙනවනේ. එතකොට මේ ධර්මයේ අහද්දී එයාගේ හිතට අපාය ගැන අකුසල විපාක ගැන බයක් ආවට පස්සේ එයා පසුතැවීම නෙවෙයි මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන රටාව මෙන්න මේ බුද්ධ දේශනාවේ මේ සූත්‍රේ තියෙනවා. දැන් ඉන්න එයාට අහන්න ලැබුණානේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? සතුන් මැරීමෙන් වැළකෙන්න, හොරකමින් වැළකෙන්න, ඊළඟට කාමීත්‍යාචාරයෙන් වැළකෙන්න. ඒ විතරක් නෙමෙයි ඒවට ගරහනවා, බලවත්ව ගරහනවා. එතකොට මෙයාගේ ජීවිතෙත් මේ වගේ දේවල් කෙරිලා තියෙනවා. එතකොට මෙයා කල්පනා කරනවා මගේ අතිනුත් සත්තු මැරිලා තියෙනවා. මගේ අතිනුත් මේ වගේ අකුසල් වෙලා තියෙනවා. හැබැයි මේක යහපත් දෙයක් නෙමෙයි. මේක අයහපත් දෙයක්. ඊළඟට තමයි මෙයා නුවණින් කල්පනා කරන එක තමයි. ඉතින් මේ හේතුව නිසා, ඒ කියන්නේ මේ අකුසල් වෙච්ච සිද්ධිය නිසා මං චිත්ත පීඩාවකින් ඉන්නවා. ඒ චිත්ත පීඩාවකින් හිටියා කියලා මේ පාප කර්මෙ නොකලා වෙන්නේ නැහැ. යම් චිත්ත පීඩාවකින් ඉන්නවා නම් ඒ චිත්ත පීඩාව හේතු කරගෙන මේ පාප කර්මය ඉෂේ වෙලා ගෙවිලා යන්නේ නැහැ. ආන්න ඒකයි නුවණින් කල්පනා කරනවා කියන්නේ. මෙයා එහෙම කල්පනා කරනවා මම මේ අකුසලේ නිසා චිත්ත පීඩාවකින් ඉන්නවා නම් ඒ අකුසලේ නොකලා වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඒ නුවණින් කල්පනා කළා දැන් සත්තු මැරීම අත්හරිනවා.
ඉදිරියටත් සත්තු මැරීමෙන් වැළකීලා ඉන්නවා. වැළකීම සමාදන් වෙනවා. ওই විදිහට පාප කර්මී ප්‍රහාණය වෙලා යනවා. ඒව මේ තස්ස පාපස්ස කම්මස්ස පහනං හෝති. ආන් ওই විදිහට පාප කර්මයෙන් ප්‍රහාණය වෙලා යනවා කියනවා. ඒව මේ තස්ස පාප කම්මස්ස සමතික්කමෝ හෝති. ওই විදිහට පාප කර්මයේ ඉක්මවා ගියා කියනවා. එතකොට කොහොමද පාප කර්මයේ ප්‍රහාණය වෙලා යන්නේ? ඔහු සත්තු මෙරීමෙන් වැළකීලා ඉන්නවනම්, ඉදිරියටත් සත්තු මෙරීමෙන් වැළකීලා ඉන්නවනම්, ඒ වගේම ඔහු ඒ ගැන පසුතැවි කල්පනා කරන්නේ නැත්තම් ඒ පාප කර්මයේ ප්‍රහාණය වෙලා ගියා වෙනවා කියනවා. ඒ පාප කර්ම ඉක්මවා ගියා වෙනවා කියනවා. එතකොට මේක කරගන්න නම් අපි අත්හරින්න ඕන එකක් මොකද්ද? වෙච්ච වැරදි ගැන කල්පනා කර පසුතැවි ඉන්න එක. පසුතැවීම කියන එක පින්වත්නි කුසලයක් නෙමෙයි. දැන් මෙයා අකුසලී තේරුම් ගත්තානේ. මෙයා අකුසලී තේරුම් ගත්තට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණපද අහති එයාට තේරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේකෙන් වැළකින්න මේක අකුසලයක් කියලා දේශනා කරද්දී මටත් මේවා වෙලා තියෙනවා. මේක මට යහපතක් නෙවෙයි. මේක මට අයහපත පිණිසමයි පවතින්නේ. මේක වෙච්ච දේ හොඳ දෙයක් නෙවෙයි කියලා මෙයාට තේරෙනවා. හැබැයි තේරිච්ච පමණින් මෙයා කල්පනා කරනවා. ඉතින් මං මේ අකුසල් ගැන හිතලා පිට පීඩාවකින් හිටියා කියලා අකුසලෙ නොකලා වෙන්නේ. ආන්න ඒක තමයි නුවණින් කල්පනා කිරීම. අකුසලෙ නොකලා වෙන්නේ. ඒ නිසා මම මේ චිත්ත පීඩාව පැත්තකින් තියලා දැන් අකුසලින් වළකිනවා කියන එක තමයි නුවණින් කල්පනා කරලා කරන කටයුත්ත. දැන් ගොඩාක් අය මේක කරන්නේ අර පරණ වෙච්ච සිද්ධි කියා කතා කර හරියට දුකටපත් වෙවි ඉන්නවා. ආන්න ඒකට කියන්නේ පින්වත්නි ප්‍රමාදය කියලා. අප්‍රමාදී නෙවෙයි. දැන් හිත පසුතැවෙනවා කියලා කියන්නේ ඒක තියෙනවනේ නීවරණ ධර්ම වල උද්දච්ච කුක්කුච්ච කියලා. හිත විසිරෙනවා පසුතැවෙනවා. දැන් පසුතැවීමත් එක්ක වෙන්නේ හිත විසිරෙනවා. එතකොට මෙයාට මේ ධර්ම මාර්ගයේ යෙදෙන්න බෑ එක හිතකින්. එයි මෙයාගේ හිත පසුතැවි නැති ඉන්නේ. එතකොට පසුතැවීම කියන්නේ කුසල් උපද්දවන එකක් නෙවෙයි. ඒක අකුසල් උපද්දවන එකක්. උද්දච්ච කුක්කුච්ච කියන්නේ අකුසල රාශියක්. ඒ කියන්නේ අකුසල් උපදින මාර්ගයක්. එතකොට ඒක අත්හරින්න නැතුව ඉන්න තාක්කල් එයා ප්‍රමාදී. දැන් බලන්න මේ ප්‍රමාද වෙන පිළිවෙලවල ධර්මයේ ඇසිරෙන මනුස්සයාටත් ඉන්නේ නැද්ද? සීල් ආරක්ෂා කරන්න මහන්සි ගන්න මනුස්සයාටත් මේ ප්‍රමාදී වෙන වැඩ පිළිවෙලවල මනුස්සයාගේ හිතට கிඳා බහිනවා අප්‍රමාදී වෙසි. දැන් මෙයා හිතන්නේ මේ අකුසලයේ ගැන කල්පනා කරද්දී මේක හොඳයි කියලා. චිත්ත පීඩාවකින් ඉන්නවා නම් ඒක කුසලයක් වෙන්නේ නැහැ. ඉතින් බලන්න මේක ඊළඟට කියනවා ඉතින් හොරකම් කරපු අය, කාමීත්‍යාචාරයේ දිච්ච අය, බොරු කියපු අය ඉන්නවා කලින්. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. අහනකොට ඔවුන්ට ඇහෙනවා ප්‍රාණඝාතය කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයට හොරකමට ආදී මේ අකුසල වලට ගලහනවා, බලවත්ව ගරහනවා, වෙන් වෙන්න කියලා බණ කියනවා. ඉතින් මගේ අතිනුත් මේවා වෙලා තියෙනවා. ඉතින් මේක මට යහපත පිණිස පවතින එකක් නෙමෙයි. මේක මට අයහපත පිණිසයි පවතින්නේ. ඉතින් මම මේක ගැන කල්පනා කර ඉඳලා පසුතැවුණා කියලා මේ කරපු අකුසලයේ කර්මය එහෙමම තියෙනවා මිසක් මේක ගෙවෙන්නේ නැහැ මම කල්පනා කරා කියලා. ඒ නිසා මම දැන් මේ පාප කර්මෙන් වැළකින්න ඕනි. ඉදිරියටත් වැළකීම සමාදන් වෙන්න ඕනි. ඒ විදිහට පාප කර්මේ ප්‍රහාණය වෙනවා. පාප කර්ම ඉක්මවා ගියා වෙනවා කියනවා. එතකොට පින්වත්නි දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකයා කල්පනා කරන හැටි කොච්චර වෙනසද? දැන් නිගණ්ඨනාථ පුත්තුගේ ධර්මයේ කලින් කිව්වනේ. එතකොට ඒගොල්ලන්ට විසඳුමක් තියෙනවද? නැහැනේ. ඒ ධර්මයේ විසඳුමක් නැහැනේ. ඒ කෙනා නිරේ යනවා කියලා ඒකාන්තෙන් දෘෂ්ටියකට ගන්නවා විතරයි. ඒකාන්තෙන් දෘෂ්ටියකටපත් වෙනවා මම නිරේමයි යන්නේ. මං අපායෙමයි යන්නේ කියලා දෘෂ්ටියක් අරන් ඉන්නවා. ඒ දෘෂ්ටිය අත්හරින්න බැරි වීම හේතු කරගෙන නිරේ යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඒක ගැන කල්පනා නොකර කුසල් උපද්දවන්න ඕනේ. ඔන්න ඊළඟට ලස්සන්ට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ගාමිනී ඔන්න දැන් එයා ආර්ය ශ්‍රාවකයා, ඒ ධර්මය ආපු මිනිසයා සත්තු මැරීම අත්හැරලා සතුන් මැරීමෙන් වැළකීම සමාදන් වෙනවා. හොරකම අත්හැරලා හොරකම් නොකිරීම සමාදන් වෙනවා. කාමීත්‍යාචාරය අත්හැරලා කාමී වරදවා හැසිරීම වැළකීම සමාදන් වෙනවා. බොරු කීම අත්හැරලා බොරු නොකීම සමාදන් වෙනවා. කේලම් කීම අත්හැරලා කේලම් නොකීම සමාදන් වෙනවා. පරුස වචනේ අත්හැරලා පරුස වචන නොකීමෙන් සමාදන් වෙනවා. හිස් වචන කීම අත්හැරලා හිස් වචන කීමෙන් වැළකීම සමාදන් වෙනවා.
ඊළඟට විසම ලෝභය අත්හැරලා විසම ලෝභයෙන් වැළකී සිටීම සමාදන් වෙනවා. කෝපසිත පහල කිරීම අත්හැරලා කෝපසිත පහල කිරීමෙන් තොරව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටි අත්හැරලා සම්මා දෘෂ්ටියෙන් යුක්තව ඉන්නවා. එතකොට මේ කිව්වේ දස අකුසල් අත්හැරලා දස කුසලයන්හි සමාදන් වෙලා ඉන්නවා. එතකොට මේ දස කුසලයන්හි සමාදන් වෙලා ඉන්නකොට දැන් මෙයා අකුසල් අත්හැරලා දස කුසල වල සමාදන් වෙලා දැන් මේ කුසල් පුරුදු කරන්න මහන්සි ගන්න කෙනෙක්. එතකොට මෙයා අත්හැරලා තියෙන තව එකක් මොකද්ද? අර පසුතැවීම අත්හැරලා තියෙනවා. ඔහු පසුතැවීම අත්හැරලා තමයි දස කුසල් පුරුදු කරන්නේ. එතකොට කියන ගාමණී ඒ ආර්ය ශ්‍රාවකයා විසම ලෝභයෙන් තොරව කෝපයෙන් තොරව ඊළඟට සිහි මුලා නොවි මනාකොට සිහිනුවණින් යුක්තව මෛත්‍රී සහගත සිතින් යුක්තව එක් දිශාවක් පතුරවා වාසය කරනවා. දැන් එතකොට මොකද්ද කරන්නේ? මෙයා මේ කුසල් වඩන ගමන් ඒ කියන්නේ දස අකුසල් වලින් වැළකීලා ඉන්න ගමන් මෙයා මෙත්සිත පතුරවන්න මහන්සියක් ගන්නවා. එක් දිශාවකට මෛත්‍රී සිත පතුරවනවා. අපි කියමු උතුරු දිශාවට පතුරවනවා. ඒ වගේම නැගෙනහිර දිශාවටත් මෙත්සිත පතුරවනවා. ඊළඟට දකුණු දිශාවටත් මෛත්‍රී සිත පතුරවනවා. බටහිර දිශාවටත් මෛත්‍රිය පතුරවනවා. ඊළඟට මේ විදිහට උඩ දිශාව යට දිශාව ආදී දස දිශාවටම මෛත්‍රී සිත පතුරවගෙන වාසය කරනවා. එතකොට මෛත්‍රී සිත පතුරවන්නේ කොහොමද? මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා ආදී වශයෙන් මෛත්‍රී සිත පතුරවගෙන වාසය කරන දිශා 10ටම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාමිණී මේක මේ වගේ එකක්. ඔන්න මෙතන තමයි අර සක්පිඹින්නගේ උපමා වෙන්නේ. සූත්‍රේ නම තිබුණේ සංක ධම සූත්‍රේනේ සක්පිඹින්න උපමා කරගෙනනේ. කියන ගාමිණී බලවත් සක්පිඹින පුරුෂයෙක් ඊතා පහසුවෙන් සතර දිශාවට හැරි හැරි සක්පිඹිනවා කියනවා. ගාමිණී ඒ වගේ කියනවා මේ ශ්‍රාවකයා මෛත්‍රී චේතෝ විමුක්තිය නිසා මේ මෛත්‍රී චේතෝ විමුක්තිය පුරුදු කරලා යම් අකුසල කර්මයක් නැත්තම් ඒ අකුසල කර්මයේ ඉදිරි නැති වෙලා යනවා කියනවා මෛත්‍රී වැඩිම නිසා. ඔන්න බලන්න පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අකුසල් ඡය කරන ක්‍රමය. ඊට පස්සේ කියනවා එයා මේ මෛත්‍රී සහගත සිත පතුරවාගෙන වාසය කිරීම නිසා මෛත්‍රී චේතෝ විමුක්ති නිසා ඒ අකුසල කර්ම ඉතිරි නැතිවම ඡය වෙලා යනවා. ඒ වගේම ඒ අකුසලේ පිහිටන් නැතුව යනවා කියනවා. දැන් බලන්න පින්නත්නි මෙන්න මේ ක්‍රමෙන් තමයි අකුසලේ ඉක්මව යන්න ඕනේ. දැන් අපි කියමු ඔන්න දැන් කලින් ජීවිතේ වැරදිච්ච කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒ කෙනා මේ සත්තු මෙරීම හොරකම් කිරීම ආදී වෙන් වෙලා බුද්ධ ශාසනය ආවට පස්සේ පසුතැවිතව ඉන්නවා නම් එයා ප්‍රමාදී කියලා කිව්වේ. එතකොට මේ ප්‍රමාද බව අත්හැරලා ඔහු කරන්න ඕනේ තව තව බලවත් කුසල් උපද්දවන්න ඕනේ. දැන් අර අකුසල් කිරීම අත්හැරියන්නේ. අත්හැරියට පස්සේ දැන් ඒ අකුසල ඉක්මවල යන්න නම් ආන්න මේ වගේ කුසල් උපද්දවන්න ඕනේ. එතකොට මේ කුසල් ඉපැද්දවීම හේතු කරගෙන තමයි මේ අකුසල කර්මයේ ෂේ කරලා අකුසල කර්මයේ ඉක්මවා යන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ක්‍රමයට තමයි පින්වත්නි අපගේ ආර්ය වූ අඟුලිමාල මහරහතන් වහන්සේ සසරින් නිදහස් වුණේ. අකුසල ඉක්මවලා ගියේ. ඇයි උන්වහන්සේ මෛත්‍රී සිත පුරුදු කළානේ. උන්වහන්සේගේ මෛත්‍රී කොයිතරම් බලවත් වුණාද කියන්නේ. අර දරුගේ බහිර වෙලා හිටපු අම්මට වචන කීපයක සත්‍යක්‍රියාවෙන් සිතසලසුණානේ. ඒ වචන කීපයක සත්‍යක්‍රියාව කල්පයක් බලපවත්වනවානේ. එතකොට උන්වහන්සේ ගිහි කාලේ කවුද? බොහෝ කාලයක් සත්තු මරපු කෙනෙක්නේ. බොහෝ කාලයක් නිරේගාමී අකුසල් කරපු කෙනෙක් නේ. උන්වහන්සේ අකුසල ඉක්මවා ගියේ නැද්ද? ඒ අකුසලේ ප්‍රහාණය කළේ නැද්ද? අකුසලේ නැත්තට නැති කරේ නැද්ද? ඒක මේ බුද්ධ ශාසනය විතරයි පින්නත්නි කරන්න පුළුවන්. ඉතින් ඒකයි මේ බුද්ධ ශාසනයක තියෙන වටිනාකම. දැන් බලන්න අනිත් ශාස්ත්‍රවරු බණ කියපු හැටි. ඒගොල්ලෝ ඔක්කොම බණ කියලා තියෙන්නේ නිරේමයි යන්නේ අකුසල් කරපු අය නිරේ යන්නේ කරන්න දෙයක් නැහැ විසඳුම් නැහැ කියලා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ අකුසල් වලින් බේරිලා සසරේ නිදහස් වෙන පාරක් පෙන්නනවානේ. ඊළඟට මේ ශ්‍රාවකයා මෛත්‍රී සිත පතුරවගෙන වාසය කරන දස දිශාවට ඊළඟට කරුණාසිතත් ඒ විදිහට පතුරවගෙන වාසය කරනවා. කරුණාව කියලා කියන්නේ පර දුක්ඛේ හදයන් කම්පේති කරුණා. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී හෘදේ කම්පා වෙන බව කරුණාව කියන්නේ. අනිත් අය දුකටපත් වුණාට පස්සේ තමන්ට
යම් කිසි දුකක් හිත උණු වෙන ස්වභාවයක් ඇවිල්ලා ඒ අයට උදව් කරන්න යම් කිසි චේතනා පහළ වෙනවා නම් ඒක කරුණාව. ඊළඟට කියනවා මුදිතා සහගත චේතෝ විමුක්තිය පතුරවගෙන වාසය කරනවා. මුදිතා සහගත කියලා කියන්නේ අනිත් අයගේ සැපේ කැමැති. අනිත් අයගේ සැපේ කැමැත්තෙන් අනිත් අයට සැපය අත්විත්වා කියන චේතනාවෙන් වාසය කරනවා. ඊළඟට උපේක්ෂා සහගත චේතනාවෙන් වාසය කරනවා දස දිශාවටම. එතකොට මේ වඩන්නේ සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ භාවනාව තමයි මොහු දිශාට අට දිශාවට දස දිශාවටම පුරුදු කර කර වාසය කරන්නේ. එතකොට මේ දිශා 10ටම සතර බ්‍රහ්ම විහරණ භාවනාව පුරුදු කර කර වාසය කරද්දී කලින් අකුසල් කෙරිලා තිබිච්ච කෙනෙක් වුණත් ඒ අකුසලින් වැළකීලා සීලයක පිහිටලා මේ භාවනා ආදී වඩද්දී මේ සූත්‍රයේ වතනෙම තියෙනවා. යම් අකුසල කර්මයක් නැත්තම් ඒ ඉතිරි නැති වෙෂය වෙලා යනවා. ඒක පිහිටන්න නැතුව යනවා කියන. දැන් බලන්න පින්නවත් මේ බුද්ධ ශාසනය කොච්චර පිළිසරණක් තියනවද අප්‍රමාදී වෙන කෙනෙකුට. ප්‍රමාදී නොවන කෙනෙකුට. දැන් කලින් ප්‍රමාද වෙලා හිටියා කියන එක නෙමෙයි මෙතන ගැටලුව. එයා මේ ජීවිතේ අප්‍රමාදයට පත් වෙනවද නැද්ද කියන එකයි ගැටලුව. දැන් අප්‍රමාදයට පත් වෙනවද නැද්ද කියන එකයි තමයි එයාට තියෙන මේ ඉතනින් ඉස්සරහට තියෙන තීරණාත්මක සාධකේ වෙන්නේ. ඒකනේ බුද්ධ දේශනාවල තියෙන්නේ යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. යමේ කලින් ප්‍රමාද වෙලා ඉන්නවා. පස්සේ ප්‍රමාද නොවි ඉන්නවා. සෝ ඉමං ලෝකම් පබහසීති අබ්බා මුත්තු වචන්දිම. මේ වලාකුළු පහ කරගෙන සඳ මේ ලෝකෙ එළිය කරනවා වගේ ඔහු මේ ලෝකෙ එළිය කරනවා කියනවා. ඊළඟට තියෙනවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. එයා අතින් සමහර විට යම් කිසි අකුසල් කරලා තිබිලා ඔහු කුසල් මාර්ගයට ඇවිල්ලා අර අකුසල් ශේ කරලා දැම්මනම් සෝ ඉමං ලෝකම් පබහසීති අබ්බා මුත්තෝ වචන්දිම. ඔහු මේ ලෝකෙ එළිය කරනවා මේ සඳ මඩල වලාකුලින් පහ වෙලා එළිය කරනවා වගේ. ඉතින් පින්වත්නි මේ බුද්ධ ශාසනය කියන්නේ හරි ශ්‍රේෂ්ඨ එකක්. ඒ වගේ අකුසල් වෙලා බේරිච්ච විස්තරයක් තියෙනවා අතීතයේ අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයේ හිටියා එක්තරා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේගේ නම චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ වාසය කරපු ඒ කැලේ ළඟ තිබිච්ච ආරණ්‍ය ආසන්නේ ඒක ගමක හිටියා වැද්දෙක්. මේ වැද්දා මේ කැලේ ඇවිල්ලා උගුල් 100 ගාණක් කටවනවා. ඒ කාලේ සත්තු මරලා තියෙන උගුල් අටවලා. එතකොට උගුල් 100 ගාණක් කටවලා සත්තු මරලා මෙයා යන්නේ සත්තු අල්ලන්න යන්නේ දැන් රෑ කලින් දවසේ උගුල් අටවලා පහවදා උදේ තමයි උගුල් ලිහින්න යන්නේ. යනකොට ඒ සත්තු මරලා උදේ පාන්දරින් ඉස්සෙල්ලාම හම්බෙන සතා මරලා ඒ සතා පුච්චන්න අඟුරුයි ලුණුයි අරන් යන්නේ කියනවා. ගිහිල්ලා ඒ සතා පුච්චලා එතනම ලුණු දාලා ඒ සතා අනුභව කරලා එතනින් පස්සේ තමයි ඉතුරු ඒවා ලිහින්න යන්නේ. එතකොට දැන් මේ රසාව මෙයා අවුරුදු ගාණක් එක දිගට කරගෙන ගියා. එතකොට මේ දිගටම කුසල් වඩපු කෙනෙක් නෙමෙයි. දවසක් ওই විදිහට සත්තු මරලා දැන් මස් කඩ ගහගෙන මස් කඩත් එල්ලගෙන මේ මිනිස්සයා යනවා. මස් කඩ කර තියාගෙන යද්දී කැලින් එළියට එද්දී මහා පිපාසයක් හටගත්තා. මේ මිනිස්සයාට ඒක උහුල ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ බැලුවා ඇලදුලක් පේන්නේ නැහැ. වතුර බලක් පේන්නේ නැහැ. පොකුණක් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා කල්පනා කළා අනේ මේ වතුර ටිකක් හොයාගන්න කොහෙද තැනක් තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා ගියා එතන තිබිච්ච ආරණ්‍යට. ආන්නේ ආරණ්‍ය හිටිය අර පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ. ඒ ආරණ්‍යට ගිහලා ස්වාමීනි මට හරි පිපාසයි මේ වතුර තියනවද කියලා. පින්වත අන්න පැන්සාලාව එහා පැත්තේ තියෙනවා. ඒ පැන්සාලාවේ ගිහිල්ලා බලන්න කිව්වා. කල ඇති වතුර බොන්න කිව්වා. ඊට පස්සේ පැන්සාලාවට ගියා මේ වැද්දා. ගිහිල්ලා බලනකොට පැන් කල තියනවා. කලේ ඇරලා බැලුවා වතුර නැහැ. ඊළඟ කලේ ඇරලා බැලුවා වතුර නැහැ. ඊළඟ කලේ ඇරලා බැලුවා වතුර නැහැ. හැම කලෙම ඇරලා බැලුවා වතුර නැහැ පොඩ්ඩක්වත්. ඊට පස්සේ මේ වැද්දා එළියට ඇවිල්ලා
කෑ ගහන්න පටන් ගත්තා. මේ ශ්‍රමණයෝ කියලා જાතියක් ඉන්නවා. මුන්වහන්සේලා මේ මොන මහානකමක් කරනවද දන්නේ නැහැ. ළඟ වතුර ටිකක්වත් නැහැ කියලා එළියට ඇවිල්ලා කෑ ගහන්න පටන් ගත්තා. එතකොට බැලුවා මේ ස්වාමීන් වහන්සේ මොකද්ද මේ? ඇහුවා පින්වත මොකද කියලා ඇහුවා. ඔබ වහන්සේලාගේ හරි මහානකමක් නෙවෙයි මේ වතුර ටිකක් ළඟ තියාගෙන නැහැ නේ කිව්වා. නෑ වෙන්න බෑ. ඔය මං වතුර පුරවලා ආවේ කිව්වා. කල 10ම වතුර තියෙනවා කිව්වා. මොන වතුරක්ද මං මේ බලලා ඉවිල්ලානේ කියන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා එන යම් බලන්න කියලා රහතන් වහන්සේ ගියා. ගිහිලා බලද්දී ඔන්න පළවෙනි කාලේ ඇරලා බලනවා වතුර තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පින්වත වතුර කිව්වා. දැන් අර මිනිස්සේ අර එකපාරම නිකන් තක්කු මුක්කු වුණා. මොකද්ද මේ උනේ කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔන්න අත අල්ලන්න කියලා දැන් අර ස්වාමීන් වහන්සේ වතුර දැම්මා අර මිනිස්සේ අතට. ඒ මිනිස්සේ අතින් අරගෙන වතුර බිව්වා. ආයි පුදුමයි. මේ වතුර කලගෙඩිය සම්පූර්ණ වතුර බිව්වා. පිපාසය චුට්ටක්වත් අඩු වුණේ නැහැ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මගේ පිපාසය අඩු වුණේ නැහැ කිව්වා. හරි කමක් නැහැ කියලා ඊළඟ වතුර කලේ දැම්මා. ඒත් පිපාසය අඩු වුණේ නැහැ. තුන්වෙනි වතුර කලේ දැම්මා. පිපාසය අඩු වුණේ නැහැ. වතුර කලෙකින් 10ම බිව්වා. පිපාසය අඩු වුණේ නැහැ. දැන් බලන්න පින්නවත්නි මේක අපිට හිතා ගන්න පුළුවන් එකක්ද? සාමාන්‍ය මිනිස්සුන්ට වතුර බෝතලයක් එක හුස්මට බොන්න බෑනේ. වතුර කලෙකින් 10ක් බීලත් මේ පිපාසය අඩු වෙලා නැහැ. එතකොට මේ ස්වාමීන් වහන්සේ බැලුවා මොකද්ද මේ ප්‍රශ්නේ? මෙයාට වතුර පිපාසය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. දැන් දිව ගිලෙන්න වගේ වතුර පිපාසය. එතකොට කිව්වා පින්වත ඔයා මොකද්ද කරන රස්සාව කියලා ඇහුවා. ස්වාමීනි මම මේ මස් කඩක් මේ සත්තු අරගෙන සත්තු මරාගෙන මස් මරලා ජීවත් වෙන මිනිස්සෙක් කිව්වා. දඩයන් වෙයි. එතකොට මේ ස්වාමීන් වහන්සේට තේරුණා මෙයාගේ අකුසලයේ විපාක දෙන්න පටන් අරන් කිව්වා පින්වත කරන්න දෙයක් නැහැ. උඹ මේ ජීවිතේ කරපු බලවත් පාපී අකුසල ධර්මයන් නිසා උඹ බලපං කිව්වා මේ ජීවමාන පෙරේතෙක් වෙලා කිව්වා. පණ පිටින් ඉද්දී වතුර පිපාසය නිවෙන්නේ නැහැ කිව්වා මේ වතුර ලැබෙද්දි. එතකොට මෙයාගේ හිමුල රත් වෙලා ගියා. බය වුණා හොඳටම. අනේ ස්වාමීනි මම මොකද කරන්න කියලා. මේකෙන් බේරෙන්න එකම පොටයි තියෙන්නේ පුතේ. පුළුවන් නම් මේ බුද්ධ ශාසනයේ යෙදියන් කිව්වා මහාන වෙලා. එතකොට මේ මිනිසයාට ලොකු හදිසියක් ඇති වුණා මේ බුද්ධ ශාසනයේ මහාන වෙලා මොහොමාරි මේකෙන් ගොඩ යන්න ඕනේ කියලා. දැන් මෙයාට දීට ධම්ම වේදිනිය ආවනේ රිසල්ට් එක. මෙයා කිව්වා අනේ ස්වාමීනි ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා මේ මිනිසයා කිව්වා. දිව්වේ ගෙදර නෙමෙයි. දුවගෙන ගිහිල්ලා කැලේ ගිහිල්ලා අර අටවලා තිබිච්ච උගුල් ඔක්කොම ලිහලා ඒ සත්තු ඔක්කොම නිදහස් කරලා ඇරියා. ඇරලා මේ මිනිසයා ගෙදර ගියේ නැහැ. ආපහු දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි අනේ මාව මහාන කරගන්න. කිව්වා ඔන්න ඉතින් මහාන කරා. මහාන කරලා භාවනා කරන්න ඉඳගත්තාද යම් වෙලාවක. ඒක ඉඳගෙන භාවනා කරන්න මහන්සි ගානිති භාවනා කරන්න හිතන හැම වෙලාවකම අර යාගේ පරණ ජීවිතේ චිත්‍රපටිය වගේ හිතට එනවා කැරකි. සත්තු මරද්දී විලාප තියපුවා. සමහර විට පණ පිටින් හිටපු සත්තු මරලා දාපුවා. ඊට පස්සේ සත්තු මැරෙන්න පණ අදිනවා. ඒ දැකපුවා. මේවා හිතට මැවි වෙනවා. පොඩ්ඩක්වත් හිත සමාධිමත් කරගන්න බෑ. බලන්න පින්නත්නි මේ අකුසල් කරාට පස්සේ ඒ අකුසල් කරන වෙලාවේ ඒකේ රිසල්ට් එක පේන්නේ නැහැ නේ. ගොඩක් මිනිස්සයන්ට. ඒකනේ ගාථාවල තියෙන මధుහා මඤ්ඤති බාලු යාව පාපන්න පච්චති. යම් වෙලාවක පාපේ විපාක දෙන්නේ නැද්ද? ඒ තාක්කල් මේක පව් කරන මනුස්සයාට මීපැණි වගේ තමයි කියනවා. යදාච පච්චති පාපං අත පාපං දුක්ඛං නිගච්ඡති. යම් වෙලාවක පාපේ විපාකේ දෙන්න පටන් ගන්නවද? ඒ වෙලාවට ඒ සත්වය අදුකටපත් වෙනවා කියනවා. දැන් බලන්න මෙයාට දැන් මේ කරපු පාපේ අකුසලේ විපාක ඒ ජීවිතේම මතුවි වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා දැන් ওই විදිහට භාවනා කරන්න මහන්සි කරන භාවනා කරන්න බෑ. මෙයා කල්පනා කළා සිවුරු අරින්න. එතකොට ස්වාමීන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මං සිවුරු අරිනවා. නෑ සිවුරු අරින්න එපා කිව්වා. භාවනා කරන්න බැරි වුණාට කමන්නේ වත් පිළිවෙත් කර හැකිනේ. හොඳයි කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් ගිහිල්ලා කැලින් දර කොටන් කපාගෙන එන්න කිව්වා. ඊට පස්සේ දර කොටන් කපාගෙන ඇවිල්ලා විශාල දර ගොඩක් ගහන්න කිව්වා. ගල් තලාව මැද්දේ දර ගොඩක් ගැහුවා. වේලිච්ච දර නෑ ආමු දර කොටන් ගෙනල්ලා ගැහුවා. ඊට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ හවස ආවා බලන්න. ඇවිල්ලා එතනදී කිව්වා එහෙනම් ওই ගිනි පෙල්ලක් අරන් ඇවිල්ලා මේ ගින්දර පත්තු කරන්න කිව්වා මේ දර ගොඩ. දැන් අමු දර ගොඩක් ගිනි ගන්නෑ. හොඳටම තෙත බරිත.
ඊට පස්සේ මේ මිනිස්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් මේ සාමණේර වුණාට ගොඩක් වයසයි. දැන් මෙයා මැදි වයසේ තාත්තා කෙනෙක්. ගිහි කාලේ. තරුණයෙක් නෙවෙයි. එතකොට මෙයා දැන් මේ දර පත්තු කරන්න හදන පොඩ්ඩක්වත් පත්තු වෙන්නේ අමුදරනේ. එතකොට කොහෙනම් පොඩ්ඩක් පැත්තකට වෙන්න. චුට්ටක් අයින් වෙන්න කිව්වා. ඊට පස්සේ ඕන බලා ගන්න මේ දර පත්තු වෙන්නේ නැහැටි කිව්වා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ මෙහෙම පොළොව දෙබෑ කරා 이르දි බලේ. අපායෙන් ගිනි පුළඟක් අරගෙන අර දරගොඩට දැම්මා. දරගොඩට දානවත් සමගම චටස් පටස් ගාලා පුංචි සද්දයක් විතරයි ආවේ. ගින්නක් වගේ එකක් පිපිරුවා. එතන අලු ගොඩක් විතරක් ඉතුරු වුණා කියනවා. ඉතින් ඒ අට කතාවේ විස්තරය තියෙනවා පින්නත් නේ. ඒ ගින්දර අර මේ දරගොඩට වැටීමත් දර ටික අලු බවට පත්වීමත් එක සැනින් උනේ කිව්වා. එතකොට කිව්වා භික්ෂුව දැක්කද කියලා ඇහුවා. දැක්කද කියලා ඇහුවා මේ අලුගොඩ මේ දැන් ගත්තේ මේ නිරේන් ගිනි පුළඟක් කිව්වා. සම්පූර්ණ නිරේ ගින්දර නෙමෙයි කිව්වා. භික්ෂුව සිවුරු ඇරලා ගිහිල්ලා මේ පාපී අකුසල ධර්මයේ ඔයාට ශේ කරන්න බෑ. මේ බුද්ධ ශාසනය යෙදෙන්න කිව්වා. මේ නිරේටයි ඔබ කැප වෙලා ඉන්නේ කිව්වා. එතකොට හොඳටම බය වුණා. ඊට පස්සේ බුද්ධ ශාසනය හිතලවගෙන වාසය කරා. දැන් මෙයාගේ වීරිය හොඳටම ආවා. සක්මන් කරනවා, භාවනා කරන්න මහන්සි ගන්නවා, වීරිය ගන්නවා. හිත චුට්ටක්වත් එකඟ වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ තියෙන දෙයක් තමයි පින්නත්. ප්‍රතිඵල පොඩ්ඩක්වත් නැතුව උනත් එයා එක දිගට වීරිය කරනවා නම් එයාට රිසල්ට් එක එනවාමයි. පොඩ්ඩක්වත් හිතගෙන නැතු කෙනෙක් අවුරුදු ගාණක් භාවනා කරනවා කියමු. එයාට කවදා හරි ඒක උදව් කරනවාමයි. දැන් මෙයා භාවනා කර කර ඉද්දී මෙයාට රෑ නිින්ද යනවා. දවල්ට වත් පිළිවෙත් කරනවා. රෑට භාවනා කරද්දී මෙයාට නිදිමත වැඩිකමට පිදුරු වලින් කොටයක් හදලා ඒක තිත් කරගෙන ඔළුවේ තියාගෙන භාවනා කරනවා කියන මේ වීරිය පින්නත් හරි අසාමාන්‍යයි. ඊට පස්සේ රෑට භාවනා කරද්දී නිින්ද යනකොට කකුල් දෙක වතුර වලක දාගෙන භාවනා කරා කියනවා. අද කාලේ මිනිස්සු පාඩම් කරනවා එහෙම භාවනා කරන්නේ නැහැ නේද? ඊට පස්සේ ওই විදිහට භාවනා කරද්දී අර ස්වාමීන් වහන්සේට මේ භික්ෂුව දැකලා හිත සතුටටපත් වුණා. මේ භික්ෂුව බුද්ධ ශාසනයේ යෙදෙනවා. ලස්සන ගාතාවක් වදාලා ආරභත නික්කමත යොංජත බුද්ධ ශාසනේ මේ වීරිය ආරම්භ කරන්න. ඊළඟට කෙලෙස් වලින් නික්මිලා යන්න බුද්ධ ශාසනයේ යෙදෙන්න. දුනාච මච්චුනෝ සේනං නලාගාරාව ගනලාගාරං මුකුංජරෝ මේ බටදඬු වලින් කරපු ගයක් සුණු විසුණු කරලා දානවා වගේ මේ මාර සේනාව පරාජය කරගෙන මේ කුසල් මඟ වඩන්න කියලා ගාතාව වදානවා. මේ ගාතාව කියද්දී මේ භික්ෂුවගේ හිත එකපාරම තැම්පත් වෙලා ප්‍රීතියට උපන්නා. අනේ මං වගේ වීරිය කරන කෙනෙකුට තමයි ශාස්ත්‍රුන් වහන්සේ මේ වගේ ගාතාවක් වදාළේ කියලා වීරිය පද්දවන්න පටන් ගත්තා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන සතුට ඇති වුණා. බුද්ධානුස්සතිය වැඩුණා. ධර්මයේ හිත පිහිටියා. මෙච්චර කල් හිත එකඟ නොවී තිබිලා හිත එකඟ වුණා එදා. විදර්ශනා වැඩුවා. අරහත්ත්වයටපත් වුණානේ. දැන් බලන්න පින්නත් නේ අර අකුසලයේ අත්හැර දාලා ඒක ගැන හිතන්නේ නැතුව මේ වීරියක් ගත්ත එකකින් නේද මේ ගොඩ ගියේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඊට පස්සේ ඒ ගාථාවල තියෙන යෝ ීමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. යමෙක් මේ බුද්ධ ශාසනය අප්‍රමාදීව විහිසනවා නම් ඒගොල්ලෝ මේ දුක් රැස සම්පූර්ණයෙන්ම ෂේ කළා දාලා මේ සසර ගමන කෙලවර කරනවා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අද ඉගෙන ගත්ත මේ උතුම් සූත්‍ර දේශනාවේ තියෙන කරුණුත් මේ කෙනෙකුට අප්‍රමාදී උපදවා ගන්න විශේෂයෙන් උපකාර වන කරුණක්. මොකද්ද? පසු නොතැවීම. කුසල් මගේ හිත පිහිටවා ගැනීම. ඒ නිසා ඔබ හිතට අදිෂ්ඨානයක් ගන්න. තමන්ගේ හිතට යම් අකුසල් සිද්ධ වෙලා පසුතැවීමක් එනවා නම් එක්ක ඒවා කලින් කරපුවා වේවා ධර්ම මාර්ගයට ආවට පස්සේ කරපුවා වේවා බේගෙන පසුතැවෙන්න එපා. ඒ ඔක්කොම අත්හැරලා දාලා දැන් කුසල් මාර්ගයේ පිහිටලා කුසලයේ වැඩුවොත් එයා ගොඩ යනවාමයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මයේ දේශනාවේ ඇතුළත් මේ පසු නොතැවීම ගැන කුසලයේ හිත පිහිටව ගැනීම ඇතුළත් මේ දහම් කරුණ අපේ ජීවිතවලටත් පුරුදු කරගෙන අප්‍රමාදයේ සිත පිහිටවගෙන ඒ බුදුරජාන් වහන්සේලා ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිර්වාණ සුවයම අවබෝධ කරගන්න අප සීල දෙනාටත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින
අයං වස්සාන කාලෝ මේ වස්සාන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් නලීන් මාධව ලියනගේ මහත්මයා විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන අගෝස්තු මාස 25 වන දින ජන්මදිනයේ යෙදෙන නලීන් මාධව ලියනගේ මහත්මයාට නිදුක් නිරෝගී සුවය පැතීම පිණිස අපි පළමුවෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ටත් සැපේ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ රැකවරණයත් ආරක්ෂාවත් අප සෑම සියලු දෙනා වෙත සැලසෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරු නලින් මාධව මහත්මයා නමින් ඒ වගේ මේ පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක වශයෙන් සැපවත් සුවපත් භාවයට පත් වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී ලෝවාසී සියලුම ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. සියලු ස්වාමින් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් ධර්ම අවබෝධය පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. විශේෂයෙන්ම අගෝස්තු මාස 25 වන දින ජන්මදිනයේ දෙන නලීන් මාධව ලියනගේ මහත්මයාට මේ පින් අනුමෝදන් වෙලා එම මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායු සප සැලසෙත්වා. කරන්නා වූ රැකිරක්ෂා ආදී කටයුතු සුවසේ කරගන්න ලැබේවා. මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස පින්වත් නලීන් මාධව මහත්මයාට මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින නලීන් මාධව මහත්මයාගේ පවුලේ සිටින ඒකෝකිලා ලියනගේ මහත්මියට තෙනුර දුල්මින් පුතණුවන්ට සිතුක කේමින් පුතණුවන්ට සහ ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම ඒ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ පවුලේ සියලු දෙනා නලින් මාධව මහත්මයාගේ පවුලේ සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන් වාසනාව ලැබේවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දින මේ උතුම් වස්සාන ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් නලින් මාධව මහත්මයාටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායු සප සැලසෙත්වා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව සියලු දෙනාටම උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.